හරි ළමයි. හරි හැමෝම ඉන්නවනේ. හරි බලමු දැන්. චුටක් අහන්න. දැන් මෙතනදී මේ NH3 වල sp3 මම මෙයාගේ ගන්නවා අපිට පේන බන්ධනයේ සිග්මා 1යි මෙතන සිග්මා 1යි එක සැරේ නිසා මේක sp2 මුහුම් කරලා තියෙන්නේ. මේක තියෙන්නේ sp මුහුම් කරන මොකද මෙයාගේ එක සැරේ වලයි බන්ධනයයි. ඒ නිසා නයිට්‍රජන්ගේ මුහුම් කරණේ ළමයි අපිට පේනවා sp3 sp2 සහ sp විදිහට වෙනස් වෙනවා. මුහුම් කරන තුනක් තියෙන්නේ. එහෙම වුණාම ලේසි. මුහුම් කරණය පිළිවෙලට අපිට ඍණදාව පහදන්න පුළුවන්. අපි දන්නවා sp3 මුහුම් කරණය තමයි ඍණදාව අඩුම වෙන්නේ. මෙන්න මේ විදිහට ඍණතාවය වෙනස් වෙනවා. ඒ නිසා විද්‍යුත් ඍණතාවය පළමුව චෙක් කරන්නේ මුහුම් කරණයෙන්. මුහුම් කරණය සමාන වුණොත් තමයි ඊළඟ එකට යන්නේ ආරෝපණයට යන්නේ. ඊට පස්සේ ඔක්සිකරණයකට යනවා. ඒ නිසා ළමයි දැන් මෙතනදී ඔයගොල්ලන්ට පැහැදිලි වෙලා තියෙනවා මේගොල්ලන්ගේ මුහුම් කරණය අසමානයි. ඒ නිසා sp මුහුම් කරණයක් තියෙන කෙනාගේ ඍණතාවය වැඩිම වෙනවා. එහෙනම් අඩුම කෙනා මෙයා. ඒ නිසා n පරමාණු වල ඍණතාවය NH3 වලට වඩා විශාල වෙනවා. NOCl වල ඊට වඩා විශාල වෙනවා HCl ගේ. කොහොම ඍණතාව වෙනස් වෙනවා. ඔක තමයි ඍණතාව වෙනස් වෙන පිළිවෙල. හරි. මේක ලියා ගන්නකො මුලින්ම කියන්න. මේක ලියා ගන්න කොටි ලියා ගන්න ව්‍යුහය ඇඳලා මම කියන්න. හරි අපි යටින් ලියමු ළමයි මේකෙදි ලියන
මෙහිදී පළමුව නයිට්‍රජන් පරමාණුවේ මුහුම්කරණය පරීක්ෂා කරන අතර මෙහිදී N පරමාණු මුහුම්කරණය පළමු N පරමාණු මුහුම්කරණය පරීක්ෂා කරන අතර ඒවා එකිනෙකට වෙනස් වන නිසා ඉහත පරිදි විද්‍යුත් ඍණතාව විචලනය වේ. හරි විචලනය වේ. එතකොට මම කිව්වේ නැහැ මේ කියන්න දෙයක් නැහැ පේනවනේ මේ සටහන් කරලා දෙනවා. SP මුහුම්කරණයක් තියෙනකොට තමයි ඒ අදාළ පරමාණු දැන් මේ නයිට්‍රජන්ගේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අනිත් අය නෙමෙයි පරීක්ෂා කරන්නේ. නයිට්‍රජන්ගේ මුහුම්කරණය පරීක්ෂා කරන්නේ. તો නයිට්‍රජන් ඍණතාව පරීක්ෂා වෙන්නේ. නයිට්‍රජන්ට අපි 3.0 දුන්නට ඒකේ පොඩි වැඩි ඊට වඩා වැඩිවීමක් වෙනවා SP මුහුම්කරණය හරහා. SP2 උනහම ඊට වඩා පොඩි අඩුයි. SP3 වලට වඩා අඩුයි. ඒ නිසා මුහුම්කරණය වෙනස් වෙනවා ඒ විදිහට ළමයි. හරි? ඒක දෙවෙනි උදාහරණය ලියන්න. දෙවෙනි උදාහරණය ලියන්න. පහත ප්‍රභේදවල කාබන් පරමාණු වල විද්‍යුත් ඍණතාව සසඳන්න. Cn minus HCHO C2H2 CH4 අපි හතරක් ගත්තා. හරි සංසන්දනය කරමු. ව්‍යුහ අඳිමු පොඩ්ඩක්. ඔයගොල්ලෝ මාත් එක්ක කරන්න. රූල් එක අඳගෙන යන්න. ව්‍යුහ ඇඳගෙන යන්න. ලුයිස් ව්‍යුහ ඇඳගෙන යන්න Cn minus වල. හරි. Cn minus කේ ව්‍යුහ ඇඳකොට කාබන් මෙන්න N මෙන්න. හරි. කාබන් ඉලෙක්ට්‍රෝන 4යි නයිට්‍රජන් 5යි. 4යි 5යි 9යි කියන එකයි 10යි. එතකොට මෙයාට එකසර අමු තුනක් එන්න මුලින්ම. මෙයාට තව එකක්. කොහොම තමයි එන්නේ. හරි. මෙයාගේ අෂ්ටකේ හරියට නැති හින්දා කාබන් තව බන්ධන දාන්න වෙනවා. ඒ නිසා මේක මකලා මෙතනට එකක් දාන්න. තව එකක් මකලා මෙතනට දාන්න. එතකොට තමයි කාබන්ගේ අෂ්ටකේ හරියන්නේ. ඒ නිසා Cn- වලදී කාබන්ට ඔන්නම බන්ධන තුනක් එන්න ඕන බව තේරෙන්න ඕනේ. ඍණාරෝපණය එන්නේ මෙයාට. කාබන් මත ඍණාරෝපණයක් එනවා. හරි කොහොම එනවා. HCHO වලදී H1යි C1යි O1යි H1යි කලින් දුන්න view එක තමයි ඔයගලන්ට. C2H2 වලදී ළමයි මෙහෙම එන්නේ. කාබන් 2යි කොහොම තියෙන්නේ. CH4 වලදී කොහොම තියෙන්නේ. හරි. මේ C2H2 වල කාබන් පරමාණු දෙකක් ඉන්නවා. මෙයාගේ ඒ නිසා කාබන් පරමාණු දෙකම සර්ව සමයි. ඒ නිසා එක පරමාණුක මුහුම්කරණය බැලුවම ඇති. ඒ නිසා අපි මුලින්ම මුහුම්කරණය බලමු. පැත්තකින් යන්නේ මුහුම්කරණය කියලා. මුහුම්කරණය. හරි කාබන්ගේ මුහුම්කරණය බලන්න. මේ කාබන්ට මේ පැත්තෙන් සිග්මා බන්ධනයයි මේ පැත්තේ එකසර යුගලයිනේ. එහෙනම් මුහුම්කරණය sp. මෙයාගේ කාබන්ට බන්ධන 3යි කියන්නේ sp2. මේ කාබන්ට බන්ධන 2යි කියන්නේ එයත් sp. මෙතන බන්ධන 3යි කියන්නේ sp3. දැන් ළමයි අපිට පොඩි දෙයක් ලැබිලා තියෙනවා. මොකද මේ sp මුහුම්කරණයක් තියෙන හින්දා එයා තමයි ඍණතාවය වැඩිම වෙන්නේ. sp3 තියෙන කෙනා තමයි අඩුම වෙන්නේ. මේ දෙන්නගෙන් කවුද වෙන්නේ? SP ප්‍රශ්නේ තියෙන SP අතර නේද මම sorry. මේ SP දෙන්නෙක් ඉන්නවා. මේ SP දෙන්නගෙන් කවුද වැඩිම කියලා දන්නේ නැහැ තාම. ඒ නිසා SP දෙන්නෙක් ඉන්නවා. SP2 එක්කිනයි SP3 එක්කිනයි. ඒ නිසා අපිට මෙහෙම ගත හැකියි. මේ SP3 තමයි අඩුම වෙන්නේ. හරි. මේ දෙන්නගෙන් පරීක්ෂා කරගන්න බෑ අපිට තාම. ඒ කියන්නේ මෙන්න මේ දෙන්න පරීක්ෂා කරන්න වෙන තවදුරටත්. පැහැදිලිද? අනෙක් දෙන්නගේ අපි දන්නෝ රටාව. හරි.
මේක පැහැදිලිවම SP2 ල විශාලයි. මේ දෙන්නගෙන් කවුද දන්නේ විශාල. ඒක තමයි පරීක්ෂා කරන. ඒ නිසා අපිට ඊළඟට මේ වගේ අවස්ථාවකදී අපි මුහුම්කරණය එක සමාන වෙනවා නම් ඊළඟ එක අපි ආරෝපණයට යනවා. හරි ආරෝපණය. හරි ආරෝපණය. දැන් මෙන්න මේ කාබන්ගේ ඍණ එක ආරෝපණයක් තියෙනවා පේනවනේ. මේ කාබන් මත ඍණ එකක ආරෝපණයක් තියෙනවා. කාබන් පරමාණු ආරෝපණය ගැන අහන්නේ. මෙතන කාබන් පර ආරෝපණයක් නැහැ බිඳුවයි. හරි මේවා පරීක්ෂා කරන්න ඕනේ නැහැ බිඳුවයි බිඳුවයි ඕනම් පරීක්ෂා කරන එක ඕනෙත් නැහැ. මොකද අපි මේ දෙකනේ සංසන්දනය කරන්නේ. ඒ නිසා අනිත් අයගේ ආරෝපණ හොයන උවමනාවක් නැහැ. ඕනනම් ලියා ගන්න තේරුමක් නැහැ. හරි එහෙම ආරෝපණය බැලුවට පස්සේ ඍණ එකක ආරෝපණයක් තියෙනකොට ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි හින්දා ඍණතාවය ඉලෙක්ට්‍රෝන අදින ගතිය ළමයි අඩු වෙනවා. ධන ආරෝපණයක් තිබුණොත් තමයි ඉලෙක්ට්‍රෝන ඒ දෙසට වැඩිපුර ආකර්ෂණය කියන්නේ ඍණතාවය වැඩි වෙන්නේ. ඒ නිසා මෙයාගේ ඍණතාවය සාපේක්ෂව අඩු වෙනවා බිඳුවට සාපේක්ෂව. ඒ නිසා ළමයි ඍණයක තිබීම නිසා විද්‍යුත් ඍණතාව අඩු වෙනවා. හරි එහෙමයි. ඒ හින්දා ළමයි එහෙනම් දැන් මේ දෙන්නගෙන් අපි සංසන්දනය කරගන්නවා කවුද? මෙන්න මේ Cn තමයි වැඩිම Cn මයිනස් තමයි අඩුම තියෙන්නේ මෙයාට සාපේක්ෂව. ඒ නිසා ඍණතාවය දැන් පරීක්ෂා කරොත් sp3 මුහුම්කරණයක් තියෙන CH4 තමයි අඩුම වෙන්නේ. ඊට පස්සේ sp2 මුහුම්කරණයේ තියෙන මම පටලවන්නේ පොඩ්ඩක් ළමයි වරද්දලා තියෙන්නේ. මම ඒක අරගෙන යන්න හරියට. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ දෙන්නනේ. මෙයයි තියෙන්නේ. හරි SP දෙන්න ඒ දෙකනේ. ඒ නිසා ඒ දෙකයි සංසන්දනය කරන්න ඕනේ. හරි ඒ දෙක සංසන්දනය කරමුකෝ. මේ SP තියෙන අය වැඩි. ඒක අහන්න දෙයක් නැහැ. SP විශාලයි මේකට සාපේක්ෂව. හරි. නමුත් මෙයා කොහොමද අපි දන්නේ නැහැ. ඒ නිසා ළමයි අපිට තියෙන ප්‍රශ්නය දැන් SP තියෙන දෙන්න. SP තියෙන දෙන්නගෙන් මෙන්න මේ කාබන්ට තියෙන ඍණ එක ආරෝපණයක්. ඍණ එකයි. හරි. මෙයාට තියෙනවා බිඳුවක ආරෝපණයක්. ඒ නිසා මේ ඍණයකට සාපේක්ෂව බිඳුව ආරෝපණ තියෙන කෙනා කලින් වගේ කියනවනම් ඍණතාවය වැඩි කියලා අපි කියන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඍණ තියෙනවා නම් ඍණතාවය අඩුයි, ධන තියෙනවා නම් ඍණතාවය වැඩි. බිඳුව නම් මැද මැදස්ලයි. හරි ඒ නිසා මතක තියාගන්න ඍණ ආරෝපණ ප්‍රමාණය වැඩි වෙනවා නම් ඍණතාවය අඩු වෙනවා. හරි එහෙම. ඒ අනුව මේ දෙන්නගෙන් වැඩිම එක තියෙන්නේ C2H2 වලට. හරි. ඒ නිසා අපි මෙහෙම ලියනවා. පළවෙනි කෙනා CH4. හරි ඊට වඩා විශාලයි HCHO ඊට වඩා විශාලයි Cn- ඊට වඩා විශාලයි C2H2 හේතුව අපි ගන්නෙ මෙයා sp3 මෙයා sp2 මෙයා sp මෙයා ඍණ එකයි මෙයා බිඳුවයි ඒ නිසා ඔන්නෝම සංසන්දනය වෙනවා ඕක තමයි රටාවල දැන් ඔය ටික ලියා ගන්නකො මුලින්ම අපි කතා කරන්නේ මේ ටික සාරාංශය ලියා ගන්න ඕගොල්ලෝ Cn minus CH2 අප හැදිලා අහන්න ළමයි කියලා දෙන්නම් ප්‍රශ්න තියෙනවා දාන්න ඔයගලන්ට මේක පැහැදිලිද ළමයි නායට මම පැහැදිලි කරලා දෙන්නම් හරි චුට්ටක් බලන්න ඔව්
මේ ළමයි කාබන් මේ දෙකක් තුනක් තිබුණොත් එහෙම අපෙන් අහනවා මේ ඒ අදාළ කාබන් පරමාණු අංකණය කරලා එයාගේ ඍණතාවය පරීක්ෂා කරන්න කියලා කියනවා. මම මෙතන උදාහරණයක් ගත්ත මේ අණුවේ C2H2 කාබන් පරමාණු දෙකම සර්ව සම නිසා දෙකටම එක සමාන ඍණතාවයක් තියෙන නිසා මම මේ උදාහරණය ගත්තේ. නැත්තම් මම මේක අංකණය කරන්න ඕනේ C1 C2 කියලා අංකණය කළා මම කියන්න ඕනේ C1 ඍණතාව හොයන්න කියලා. ඒ විදිහට කාබන් පරමාණු ගණනාවක් තියෙනකොට ඒ එක් එක් කාබන් පරමාණු ඍණතාවය වෙන වෙනම හොයන්න වෙනවා වෙනස් නම්. හරි මේක සමාන නිසා දෙකෙම එකයි. ඒ නිසා මම මේ ගැන හොයන්න ගියේ නැහැ. හරිද? ඒ නිසා ඒක ප්‍රශ්න කරගන්න එපා. කාබන් පරමාණු කීපයක් තියෙනකොට ඍණතාවය අපි ඒවා අංකණය කළා හරහා පෙන්වනවා. හරි. මෙතන තියෙන ටික මම Cl- මුහුම් කරන Sp HCHO මම ලිව්වා. ඒකේ මුහුම Sp2 HC ත්‍රිත්ව බන්ධනයක් CH ඊට පස්සේ අන්තිමට තියෙන්නේ CH4 මුහුම් කරන්නේ Sp Sp2 Sp Sp3 ආරෝපණය ඍණ එකයි මෙයාගේ මේකේ බිඳුවයි මේකෙත් බිඳුවයි හැම අනිතයි බිඳුවයි හරි ඊට පස්සේ යට තියෙන CH4 තියෙනවා ඊට වඩා විශාලයි HCHO විශාලයි Cn- විශාලයි H2C2 නැත්නම් C2H2 හරි Sp3 ඊට වඩා විශාල Sp2 ඊට පස්සේ Sp Sp තියෙන්නේ ඍණ එකට වඩා විශාලයි බිඳුව කියලා මම දක්වලා තියෙනවා. ඔක තමයි යටින්ම තියෙන ඔයගොල්ලන්ට පැහැදිලිව ටිකක් බොඳ වෙලා වගේ පේන්න හරි. ඊට පස්සේ යටින් ලියන්න මම කියන එක ලියන්න. ඉහත කාබන් පරමාණු අතරින් මුහුම්කරණය සමාන වන විට මුහුම්කරණය සමාන වන අවස්ථාවලදී එම පරමාණු දෙකේ ආරෝපණය පරීක්ෂා කරයි. ආරෝපණයේ ධන ස්වභාවය වැඩි වන විට විද්‍යුත් ඍණතාව වැඩි වේ. ආරෝපණයේ ධන ස්වභාවය වැඩි වන විට ඍණතාවය වැඩි වේ. විද්‍යුත් ඍණතාවය වැඩි වේ. එම නිසා ඍණයක ආරෝපණය සහිත Cn- වලට වඩා ආරෝපණය ශුන්‍ය වන C2H2 අණුවේ කාබන් පරමාණු වල විද්‍යුත් ඍණතාවය වැඩි අගයක් ගනී. හරි එහෙම. තව උදාහරණයක් දෙනවා ඔයගලන්ට මම අද මේක කතා කරලා ඉවර කරමු. මෙහෙම NH2- NH3 NH4+ ප්‍රභේදවල නයිට්‍රජන් පරමාණුවේ විද්‍යුත් ඍණතාවය වැඩි වෙන පිළිවෙල සකස් කරන්න. මේක ලියන්න ලියලා ප්‍රභේදවල නයිට්‍රජන් පරමාණුවේ හරි NH2- NH3 NH4+ ප්‍රභේදවල නයිට්‍රජන් පරමාණුවේ විද්‍යුත් ඍණතාවය වැඩි වෙන පිළිවෙලට සකස් කරන්න. NH2- NH3 NH4+ බලමු ළමයි පුළුවන්ද කියලා අපිට. ව්‍යුහය ඇඳ ගන්න වෙනවා. NH2- නේ මෙහෙම වේවි. නයිට්‍රජන් වලට එක සැරේවල් දෙකක් එනවා ළමයි. එතකොට N වටා ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන නිසා ඍණාරෝපණය. NH3 වලදී NH බන්ධන 3යි.
එක සැර යුගලයි ආරෝපණ නැහැ. NH4+ වෙනකොට කොහොම n මත ධනාරෝපණයක් වෙනවා. දැන් බලන්නකෝ නයිට්‍රජන්ගේ මුහුම්කරණය මුලින්ම අංක 1 මුහුම්කරණය. නයිට්‍රජන් වටේ යුගල් 4ක් තියෙන නිසා මුහුම්කරණය sp3. මේකෙත් sp3 මේකෙත් sp3 ඔයාලට පේනවනේ n වට වෙස්ප 4ක් තියෙනවා. ඊළඟට එහෙනම් sp3 කියන්නේ සමානයිනේ මුහුම්කරණය. එහෙනම් ආරෝපණය බලමු අපි. ආරෝපණය බැලුවහම මෙයාගේ ඍණ 1යි මෙයාගේ බිඳුවයි ධන 1යි. ආරෝපණය අනුව පැහැදිලිව ඍණතාවය කොහොම වැඩි වෙනවා. ඕක අනුව ඍණ 1 තමයි අඩුම ඍණතාවය තියෙන්නේ NH2- වලට. එහෙනම් NH2- NH3 NH4+ ඔය විදියට විද්‍යුත් ඍණතාව වැඩි වෙයි. හරි. ඔන්න ඔහම ළමයි විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. ඕක අපි නෝට් කරගන්න මේක කලින් කිව්වනේ ඔය වගේ හරි. හරි ළමයි. හරි ළමයි. හරි මම තව එකක් දෙනවා. මේ ලියාගත්තා ඔයගොල්ලෝ.
මේකේ පැහැදිලි කරන්න දෙයක් නෑ. මම මේක පැහැදිලි කරන්නේ නෑ ඔයිට වඩා. ඔක තේරුම් ගන්න. හරි. මෙන්න මේ ප්‍රශ්නේ ලියන්න. NO2 plus NH2OH NH4 plus ammonia NH3 හරි පැහැදිලි වෙනවා තමයි මේ NH එක කොන ලොකුට ලියන්න මෙහෙම NH3 හරි පැහැදිලි වෙනවද ඔයගලන්ට හරිද NO2 plus NH2OH NH4 plus හා NH3 යන ප්‍රභේදවල නයිට්‍රජන් පරමාණු වල විද්‍යුත් ඍණතාවය වැඩි වන පිළිවෙලට සකස් කරන්න. හරි තමයි ඕගොල්ලෝ බලන්න එතකොට මේ මුහුම්කරණය ආරෝපණය සහ ඔක්සිකරණ කියන බලන්න ඕනේ. මුලින්ම මේ සැකිල්ලක් මන්දුන දෙකක මේකට සැකිලි අඳින්න සැකිලි ටික මේ දෙකක් අඳලා ඒකට අනුව ලුයිස් වී අඳින්න මේකට අඳින්න ඊට පස්සේ මුහුම්කරණය පරීක්ෂා කරන්න ඒ අනුව ආරෝපණයට අවශ්‍ය නම් බලන්න ඔක්සිකරණයකට බලමු අපි බලලා ඍණතාවය පෙළගස්සන්න. හරි දැන් කරමු බලන්න අපි ඒක.
හරි ළමයි. ආවද බලමු පොඩ්ඩක්. චුට්ටක් බලන්නකො මාත් එක්ක. මේ NO2 වල සැකිල්ල මෙහෙමනේ එන්නේ. ලුයිස් විවර් NO2 කොහොමයි. මෙයාගේ කොහොමනේ කොහොම තමයි යන්නේ. හරි ළමයි. දැන් මුහුණුකරණය පරීක්ෂා කරොත් මුලින්ම මේ නයිට්‍රජන්ගේ බන්ධන දෙක නිසා එක sp මුහුණුකරණයක් තියෙන්නේ. මේක වටේ හතරක් තියෙන යුගල් ඒ නිසා sp3. හරි. මෙයාගේ යුගල් හතර sp3 මෙයාත් sp3. හරිද? අපිට මේ sp3 මුහුණුකරණය තියෙන තුන් දෙනා සමාන නිසා අපිට ඒගොල්ලන්ව වෙනම අයින් කරගන්න වෙනවා. මෙතන මෙන්න මෙයාගේ වෙනතාවය sp එක ගොඩක් වැඩි වෙන නිසා අපි එක මුහුණුකරණය මේ අණුව මෙයා වැඩිම වෙනතාවය තියෙන කියලා කියන පරීක්ෂා කරගන්න අපි ඉතුරු කරලා තියෙනවා. ඊට පස්සේ අපි බලන ආරෝපණය. ආරෝපණය බලනකොට මෙයාගේ බලන්න ඕනේ නැහැ. ඒක අවශ්‍ය නැහැ. මේ තුන් දෙනාගේ බලන්න. මෙයාගේ ආරෝපණය බිඳුවයි. මෙයා ධන 1යි, මෙයා බිඳුවයි. ධන 1 තියෙන කෙනාගේ ඍණතාවය අනිත් දෙයට සාපේක්ෂව වැඩි. දැන් ඊට පස්සේ බිඳුව තියෙන දෙන්නා. දෙන්නෙක්ට බිඳුව තියෙනවනේ. අන්න එහෙම වුණාම දැන් ඕගලන්ට සිද්ධ වෙනවා කවුද? ඒ දෙන්නව ආරෝපණයක් බැලුවා. දැන් ඉතුරුලා තියෙන්නේ ඔක්සිකරණාංකය. එහෙනම් ඔක්සිකරණාංකය කියලා කොටසකට යනවා. ඔක්සිකරණාංකය. ඔක්සිකරණාංකය අපි දන්නවත් සමහර දන්නවත් සමහර නොදන්නවත්. ඔක්සිකරණාංකය මෙහෙමයි නයිට්‍රජන්ගේ දැන් අර ඍණතාවයත් එක්ක බලන පදයක් ඔක්සිකරණාංකය කියන්නේ. දැන් මෙන්න මෙයාගේ ඔක්සිකරණාංකය බැලුවොත් එහෙම. දැන් නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන හයිඩ්‍රජන්ගේ පැත්තට නෙවෙයි යන්නේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් මෙයා ගත්තා වගේ කියන්නේ. දැන් ඍණතාවයත් එක්ක යන ළමයි. මේ අහගන්නකෝ කියලා දෙන්න පුළුවන්. පස්සේ තියෙන මේ පාඩම කියන්නේ මේ කොටස පස්සේ කියන්නේ රසායනික ගණනය කිරීම පාඩමේ තියෙන්නේ. නමුත් මම මෙතන කතා කරනවා එහෙම. හරි. හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝනය n පැත්තට යොමු වෙන්නේ. ඒකට හේතුව හයිඩ්‍රජන් ඍණතාවය 2.1යි නයිට්‍රජන් 3.0යි. ඒ නිසා ඍණතාවය වැඩි පැත්තට ඉලෙක්ට්‍රෝනය යනවා කියලා අපි දන්නවා. එතකොට මේ හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝනයක් දෙන නිසා ඔක්සිකරණාංකය ධන 1 වෙනවා. නයිට්‍රජන් ගන්න නිසා ඒ පැත්තෙන් යාට ඍණ එකක් ලැබෙනවා. ඒ විදිහට මේ හයිඩ්‍රජන්ගෙත් ඉලෙක්ට්‍රෝනයක් එයා ගන්න ඍණ 1යි මෙයා දෙන ධන 1යි. ඔක්සිජන් අතර බැලුවොත් එහෙනම් මේකේ අනිත් පැත්ත වෙන්නේ. ඔක්සිජන් තමයි ඍණතාවය වැඩි. ඒ නිසා නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝනය O පැත්තට යන්නේ. ඒ නිසා මෙන්න මේ පැත්තට ඉලෙක්ට්‍රෝනය යනවා. ඒතර මේක ධන 1යි මේක ඍණ 1 වෙනවා. දැන් අපි කරන්නේ නයිට්‍රජන් වටා තියෙන මුළු ආරෝපණ ගාන ගණන් කරනවා. ඒක තමයි ඔක්සිකරණ කියන්නේ. හරි. ඉතින් මේ මුළු ආරෝපණ ඍණ 1යි ඍණ 1යි ධන 1යි. එතකොට මුළු ආරෝපණය යාගේ ඍණ 1යි. ඒ නිසා ඔක්සිජන්ගේ මෙතන මේ නයිට්‍රජන්ගේ ඔක්සිකරණාංක ඍණ 1යි. මෙතන බැලුවොත් එහෙම මේ බලන්න මෙන්න මෙයාගේ NH3 වල මේ පැත්තෙන් ඉලෙක්ට්‍රෝනය ඍණ 1යි මෙහෙන් එක ඍණ 1යි මෙහෙන් එක ඍණ 1යි. ඒ නිසා n මත ඔක්සිකරණාංකය ඍණ 3ක් වෙනවා ළමයි. හරි. ඒ විදිහට ඔක්සිකරණාංකය ඒ දෙන්නගේ එක්කිනෙක ඍණ 1යි අනිත් එක්කිනා ඍණ 3යි. එතකොට ඔක්සිකරණාංකයත් සාමාන්‍යයෙන් තීරණය වෙන්නේ ආරෝපණය වැඩි වුණොත් සාමාන්‍යයෙන් ඍණ ආරෝපණය අඩු නම් මේ ඍණතාවය වැඩි කියලා කියන නිසා ඔක්සිකරණාංකය බලන්න ඕනකොල්ලෝ ධන ගතිය වැඩි ඔක්සිකරණාංකයක් තියෙනවා නම් විද්‍යුත් ඍණතාවය වැඩි. ඍණ ගතිය වැඩි නම් ඍණතාවය අඩුයි. ඒ නිසා ඍණ 3 තියෙන කෙනාගේ ඔක්සිකරණාංකය ඍණතාවය අඩු වෙනවා මෙයාගේ වැඩි වෙනවා. ඒ නිසා ඔන්නෝම පහද ගන්නවා. හරි. මේ sp තියෙන කෙනා තමයි පළමු කෙනා. ඒ කියන්නේ වැඩිම ඍණතාවය තියෙන කෙනා. ඊට පස්සේ මේ දෙන්නගෙන් සංසන්දනය කර ගන්නවා මෙන්න මෙයා. ධන 1 තියෙන කෙනා තමයි දෙවෙනිට වැඩි කෙනා. හරි. ඊට පස්සේ තුන්වෙනියට වැඩි කෙනා වෙන්නේ කවුද? ඍණ 3 තියෙන කෙනා. එහෙනම් තුන්වෙනියට. කොහොම? හතර මෙයා. ඔය විදිහට අපි බලන්න ඕනේ සාධක කීපයක් තියෙනවා. හරි. නිසා ඔන්න ඔය සාධක තමයි පරීක්ෂා කරන්නේ. හරිද? මේ ටික පොඩ්ඩක් සටහන් කරගන්න. ඔක්සිකරණාංක හොයන එක තේරුම් නැත්නම් පසුව කියලා දෙන. ඒක දැන් මෙතන මම ගන්න යන්නේ නැහැ. මම ඔක්සිකරණ වල දාපු අංක විතරක් තෝරගන්න. ඍණ 1 ඍණ 3 කියලා ගන්න. ඒ දෙකට අදාළව මම පස්සේ කියලා දෙන්නම් එහෙම. ඔක්සිකරණාංක හොයන්න දන්න ඉන්නවද? ගොම්නි ඔක්සිකරණාංක හොයන්න දන්නවද?
නෑ සර්. තාම නෑනේ. හසිනි ටිකක් පුළුවන්. පුළුවන්. කාව්‍ය පුළුවන්ද? ටිකක් පුළුවන්. හරි. නිමායා බෑ සර්. නෑනේ. කවිෂ්කත් බැයිද? සර් කියන දේ ටික නම් තේරෙනවා. හරි. ඔක්සිකරංකය මම පොඩ්ඩක් යන්තම් කියලා දුන්නා. හරියට මේ සම්පූර්ණ කරන්න ගියේ නැහැ. ඔක්සිකරංකය කියලා කියන්නේ දැන් විද්‍යුත් ඍණතාවය අණුව තීරණය කරන සාධකයක්. දැන් පරමාණුවක තියෙන දැන් සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝන පිට කරනවානේ. ඉලෙක්ට්‍රෝන පිට කරනවා නම් ඒක ධන ඔක්සිකරංකයක් කියලා කියන්නේ. ඉලෙක්ට්‍රෝන ගන්නවා නම් ඍණ ඔක්සිකරංකයක්. ඒ කියන්නේ දැන් නයිට්‍රජන් පරමාණුවක් ගත්තාම නයිට්‍රජන්ගේ වටේ සාමාන්‍ය ඉලෙක්ට්‍රෝන පහක් තියෙනවා ළමයි. නමුත් බන්ධන හදනකොට එයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන පහ සමහර ලාවට වැඩිපුර ඉවත් වීමක් වෙනවා. ඒ කියන්නේ අනෙක් පරමාණු දෙසට ඉවත් වෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන පිට කරා කියලා හිතලා අරගෙන අපි ඔක්සිකරංකේ ධනාගයක් ගන්නවා. සමහර වෙලාවට නයිට්‍රජන් කරන්නේ අනිත් අයගේ ඉලෙක්ට්‍රෝන ගන්නවා. දැන් NH3 වලදී උනේ ඒකයි. NH3 උනේ හයිඩ්‍රජන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන 3ක් එයා Taman දෙසට ගත්තා. ඒ නිසා තමයි ඍණ 3 උනේ. ඒ නිසා එයාට සම්බන්ධ වෙන කෙනා නයිට්‍රජන්ට සම්බන්ධ වෙන පරමාණු මත තමයි දිරන්නේ. දැන් NO2 ගැන කියලා දෙන්නම්කෝ. NO2+ වලදී මේ නයිට්‍රජන්ට වඩා ඔක්සිජන් ඍණයිනේ ළමයි. එතකොට නයිට්‍රජන්ගේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙක එක O පරමාණුවක් දෙසට ඇදෙනවා. එහෙම වුණාම අපි කියනවා නයිට්‍රජන් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරා කියලා. ඇත්තටම පිට කරන්නේ නැහැ. දෙකක් භාගයට පිට කරා. භාගයට පිට කරත් අපි පිට කරා කියලා තමයි ගන්නෙ. එතකොට එතනින් එයාගේ ඔක්සිකරන්ගේ ධන දෙකක් වෙනවා. ඒක එක පැත්තක්. අනෙක් පැත්තේ නයිට්‍රජන් ඕට සම්බන්ධයි ආයේ තව ඉලෙක්ට්‍රෝන දෙකක් මේ ඕට ලබා දෙනවා. භාගයට පිට කරනවා. අපි කියන්නේ පිට කරා කියලා. ඒ නිසා ඒ පැත්තෙන් තව දෙකක් ධන දෙකයි.